समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमुक्कदं धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता සද්ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සංබුද්දස්ස යස්මින් යස්මින් කනේ යං යං චිත්තං පවත්තති තං තං සල්ලේ කිත්තෝ චිත්තේ චිත්තානුපස්සේ විහෙරති තී. ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේට අපි හැම දෙනාගේම නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ප්‍රඥා නාලිකාව සඳහා අනුශාසනා පවත්වන අතිගෞරවනීය නායක හාමුදුරුවන් වහන්සේලා පඬිත හාමුදුරුවන් වහන්සේලා ඇතුළු කොටගත් මෙරට වාසී ලෝ වාසී පිනති මහා සංඝරත්නයෙන් අවසරයි. ඊ타මත්ම ශ්‍රද්ධාවෙන් යුක්තව අද දින මේ උතුම් ධර්මානුශාසනාව සඳහා සදැහැති දායකත්වයෙන් කටයුතු කරන්නේ සන්ධ්‍යා ප්‍රියානි නයනා යන දීනිවරුන් තිදෙනා සහ බෑනවරුන් දෙපළ මුණුබුරු මිනිබිරියන් ඇතුළු පින් ඇති පිරිස මේ පින්කමෙහි දායකත්වය දරා තිබෙනවා. හරමුණු කොට තිබෙන්නේ විශේෂයෙන්ම වසර 4කට ප්‍රථමයෙන් පරලෝ සැපත් සමරසේන විජේතුංග පියාණන්ටත් වසර 3කට ප්‍රථමයෙන් පරලොව සැපත් චිත්‍රා විජේතුංග මෑණියන්ටද මිය පරලොව ගිය ඥාතීන්ටත් උතුම් නිවනේ සැනසීම පිණිසම මේ උතුම් ධර්ම දානමය කුසල් හේතු වාසනා වේවා යන ප්‍රාර්ථනාව ප්‍රාර්ථනා කරනවා. ඊ타මත්ම සත්පුරුෂ ප්‍රාර්ථනාවක් සිද්ධ කරනවා. තුන් ලෝක වාසී සියලු සත්වයන් හට සංසාර දුකින් අත මිදීමට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය කරගනු පිණිස මේ උතුම් ධර්ම දානමය කුසල ශක්තිය හේතු වාසනා වේවා. දේශකයාණන් වහන්සේටද නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබී චිරජීවනය සැලසෙත්වා යන උදාර අරමුණු ඇතිවයි මේ පිනති පිරිස මේ පින්කම සිදු කරන්නේ. සත්පුරුෂ ආරාධනා කොට තිබෙන්නේ නිවන සඳහා උපනිශ්‍රේ වන ස්වාමීන් වහන්සේ කැමැති සුදුසු පරිදි දේශනාවක් ලෝක සත්වයා කෙරෙහි අනුකම්පාවෙන් යුක්තවම දේශනා කරත්වා යන ප්‍රාර්ථනාව. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ ලෝකේ අපට දේශනා කළ ධර්මපරියායක් තියෙනවා. ඒ ධර්මපරියාය අන්තර්ගත වෙන්නේ පින්වත්නි කෝසල සංයුත්තේට. බුදුරජාණන් වහන්සේ පින්වත්නි අඹ වනයේකට වැඩම කරලා ඒ අඹ වනයේ තිබුණු අඹ ගෙඩි දිහා බලාගෙන ඒ උපමාවකට අරගෙන බුදුහාමුදුරුවෝ මේ ලෝකයේ ජීවත් වෙන පුජ්‍යලයෝ 4 දෙනෙක් පිළිබඳව දේශනා කරලා තියෙනවා. අඹ කිව්වහම ඔබත් කාලේ ඇති, ඔබ දැකලත් තියෙන, ඔබේ ගෙදරත් අසල්වාසී තැන්වලත් ඕන තරම් ඔබ දකිනවා. බුදුරජාණන් වහන්සේ මේ ධර්මපරියාය විස්තර කරනවා. මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගත් සහ නොගත්
පිරිසගේ ස්වභාවය පිළිබඳව. පින්වත්නි කොටසක් අඹ වර්ග තියෙනවා පොත්ත ඉදිල වගේ තිබුණට ඇතුළේ ඉදිල නැහැ. ඒ අඹ ගෙඩිය පොත්ත හරීම කහ පාටට ලස්සනට තියෙනවා. ඔබත් කඩෙන් මිලදී ගන්න ගියොත් අඹයක් ඔබ බලන්නේ අඹේ පොත්ත. හැබැයි අඹේ ඇතුළේ ඉදිල නැහැ. මේ ලෝකයේ ජීවත් වෙන පුජ්‍යලයොත් ඉන්නවා කියනවා ඉන්ද්‍රිය සංවරතාවයේ පෙනෙන්න තිබෙනට ඇත්තටම අභ්‍යන්තරයෙන් එයා නිවුණු කෙනෙක් නෙවෙයි කියනවා. බාහිරින් දකින කෙනෙක් බලන කෙනෙක් බාහිරින් දැකලා කියනවා යා නිවිලා කියලා. හරියට බාහිරින් අඹ ගෙඩිය දැක්කට පස්සේ ඇතුළ පිළිබඳව නොදන්නා වගේ බාහිර ඇසිරීම පින්වත්නි ශික්ෂාකාමී සුපේසල ලෙස පෙනුනට අභ්‍යන්තරික ජීවිතය කියනවා හරිම විනාශ ස්වභාවයකින් යුක්තයි කෙලෙස් ස්වභාවයකින් යුක්තයි කියනවා. තවත් අඹ වර්ග ලෝකයේ තියෙනවා පින්වත්නි ඇතුළ ඉදිල හැබැයි පොත්තේ ඉදිල නැහැ. දැන් ඔය ඇත්තෝ ඔහොම කියද්දි දන්නවා අර ගොඩක් විට ඔය අල්පොන්සු කියන අඹ වර්ගෙත් පොත්තත් කහ පාටයි මදෙත් කහ පාටයි. කෙනෙක් පින්වත්නි ලෝකේ ජීවත් වෙනවා කියනවා පොත්තේ ඉදිල නෑ හැබැයි ඇතුලේ ඉදිලා. එතකොට එයාගේ ඉන්ද්‍රිය සංවරතාවය හිතන විදියට ඔබට දැක ගන්න බෑ. නමුත් ඇතුලෙන් නිවිලා. එහෙම අයත් මේ ලෝකේ ඉන්නවා කියලා බුදුරජාණන් වහන්සේ අපිට විස්තර කරනවා. තවත් අය ඉන්නවා පින්වත්නි මේ ලෝකේ පොත්තත් තමුයි මදෙත් තමුයි. කටේ තියන්න බෑ අපි කියනවා ඇඹුල් කියලා. ඉන්ද්‍රිය සංවරතාවයකුත් නෑ. අභ්‍යන්තරයෙන් පින්වත්නි කෙලෙස් වලින් නිදහස් වෙලත් නෑ. හරියට බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා පින්වත්නි ඉන්ද්‍රිය සංවරතාවයකුත් නෑ කෙලෙස් සිඳ දාලත් නෑ පොත්තත් තමුයි මදෙත් තමුයි වගේ හතරවෙනි කෙනෙක් වෙන්න ඔබ උත්සාහ දරිය යුත්තේ. ආන්ගේ හතරවෙනි කෙනා තමයි පින්වත්නි නිවනම උපනිශ්‍රය කරගෙන ජීවත් වෙන කෙනා. එයා නිතරම සංසාරයේ තියෙන බය ස්වභාවය දැකලා මේ දුර්ලභ ලැබූ මනුස්ස ජීවිතයෙන් ඈතර වෙන්න වෑයම් කරනවා. හතරවෙනි කෙනා පින්වත්නි පොත්තත් තිදිලා මදෙත් තිදිලා ඉන්ද්‍රිය සංවරතාවයටත් පත් වෙලා කෙලෙස් වලින් සම්පූර්ණම පින්වත්නි දුර වෙලා. ඔබටත් මා ප්‍රාර්ථනා කරනවා සංසාරේ පුරාවටම දුවන්න වෙන්නේ කෙලෙස් උපදගෙන තිබුණොත්
එහෙනම් කෙලෙස් මල දුරු කරගන්නම මේ උතුම් ධර්ම දේශනාව නිවන් දොරටුවක් බවටම පත් වේවා යන ප්‍රාර්ථනාවෙන් අපි ඔබට ආශිර්වාද කරනවා. මා ඔබට පින්වත්නි දේශනා කළේ යස්මින් කනේ යං විජ්ජති යං චිත්තං පවත්තතේ තන්තං සල්ලේ කිත්තෝ චිත්තේ චිත්තානුපස්සී විහෙරති කියන අටුවාවේ සඳහන් වෙන ධර්ම පරියායක්. ඒකේ බුදුරජාණන් වහන්සේ විස්තර කළ ධර්ම පරියාය තවත් තේරුම් ගැනීමට හැකිවන පරිදි දේශනාවේ සඳහන් වෙනවා. ක්ෂණයක් පාසා මොහොතක් පාසා සරාගිකෝ සිතක් උපදිනවා නම් ඒ ක්ෂණය තුලදීම උපදින සරාගික සිත පිළිබඳව මෙනෙහි කරලා යෝගී වූ තැනැත්තා පින්වත්නි චිත්තානුපස්සී සිත අනුව බලමින් ජීවත් වෙනවා කියලා. එහෙනම් ඔබ අද දන්නවා මාතෘකාව සතිපට්ඨාන සූත්‍රයේ සඳහන් කරන පින්වත්නි චිත්තානුපස්සනාව කියන ධර්මපරියාය. චිත්ත කියලා කියන්නේ මෙතන සිතට, අනුපස්සනාව කියලා ධර්මයේ විස්තර කරන්නේ අනුව බලනවා කියන එක. සිතානුව බලමින් ජීවත් වෙනවා චිත්තානුපස්සනාව ලෙස විස්තර කරනවා. අපි විමසලා බලමු පින්වත්නි සතිපට්ඨානේ බුදුරජාණන් වහන්සේ මේ ධර්මපරියාය කොහොමද විස්තර කළේ කියලා. කතංච භික්කවේ භික්ඛු චිත්තේ චිත්තානුපස්සී විහෙරති අයං ඉද භික්කවේ භික්ඛු සරාගං වා චිත්තං සරාගං චිත්තන්ති පජානාති වීතරාගං වා චිත්තං වීතරාගන්ති පජානාති. බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා පින්වත් මහණෙනි, යෝගී වූ භාවනාවට නැමුණු සිත් ඇති යෝගාවචරයා නැත්තන් නිවනම උපනිශ්‍රය කරගෙන කටයුතු කරන ශ්‍රාවකයෝ සිත අනුවම බලමින් කොහොමද වාසය කරන්න ඕන? කතංච භික්කවේ භික්ඛු චිත්තේ චිත්තානුපස්සී විහෙරති. කොහොමද වාසය කළ යුත්තේ? ඉද භික්කවේ භික්ඛු මහණෙනි, යෝගී වූ බුදුසසුනේහි භාවනානුයෝගී තැනැත්තා පුජ්‍යලයා සරාගං වා චිත්තං සරාග චිත්තන්ති පජානාති. රාගයේ සහිත සිතක් ඇති වුණා යයි, රාග සහිත සිතුවිල්ලක් හටගත්තා යයි පජානාති කියනවා පින්වත්නි දැනගන්නවා. එයා දැනගෙන නිකන් ඉන්නේ නෑ. රාගේ නැති සිතක් නම් එයා රාගේ නැති සිතක්ද කියලා දැනගන්නවා. හරියට පින්වත්නි ඇයි දැනගන්නේ කියන එක ධර්මයේ හරි ලස්සන තැනක් අපිට හම්බ වෙනවා. ඔබේ ගෙදර රැක ගන්න ඕන නිසා ඔබ තාප්පයක් දාලා CCTV කැමරා ටිකක් හයි කරලා පුළුවන් නම් ගේට්ටුව ළඟට මුරකරුවෙකුත් යොදවලා ඔබ ඔබේ නිවස රැක ගන්නවා. ඇයි පින්වත්නි රැකගන්නේ? සොරු ඇතුල් වෙලා ඔබ සතු දේ ඔබෙන් පැහැරගෙන යන්න පුළුවන් කියලා. එනිසා සොරු ඇතුල් වෙලා ඔබට විනාශයක් කරයි කියලා
ඔබ කලින් පින්වත්නි මුරකාවල් දාලා ඔබේ දේ ඔබ රැක ගන්නවා. පින්වත්නි එහෙනම් මේ සිතට ඇතුල් වෙනවා කෙලෙස්. ඒ කෙලෙස් තමයි රාගය එක්ක සිතක් හටගත්තොත් ඒක කෙලෙස් සිතක්. ආන්ගේ රාගික සිතුවිලි හට ගන්නකොට නුවණැති ශ්‍රාවක කෙනා පින්වත්නි සොරෙක් ඇතුල් වෙන්න යන්නේ කියලා කලින් දැනගන්නවා. ඒකයි මේ කියන්නේ පජානාති දැනගන්නවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා පින්වත්නි සුඛ දුක්ඛ උපේක්ඛා සාමිස සුඛ නිරාමිස සුඛ සාමිස දුක නිරාමිස දුක උපේක්ෂා මේ ආදී ආකාරයට පින්වත්නි ආකාර 9කින් වේදනානුපස්සනාව බුදුරජාණන් වහන්සේ දා සතිපට්ඨාන දේශනාවේදී විස්තර කරනවා. විස්තර කරලා බුදුරජාණන් වහන්සේ කතංච භික්ඛවේ භික්ඛු චිත්තේ චිත්තානුපස්සී විහෙරති. කොහොමද මේ සිත අනුව බලමින් විහෙරති වාසය කරන්නේ කියන එක අපි විස්තර වශයෙන් දැනගමු. රූප අරමුණකට, ශබ්ද අරමුණකට, රස අරමුණකට, ස්පර්ශ අරමුණකට මේ සිත පින්වත්නි තදින් ආදානග්‍රාහී වෙනවා නම්, තදින් අල්ලා ගන්නවා නම් ඒ රූපය පිළිබඳව, ශබ්දය පිළිබඳව, රස පිළිබඳව, ස්පර්ශය පිළිබඳව ආශාවක් උපදිනවා නම්, තණ්හාවක් උපදිනවා නම් ඒ රූපය මට මම කරගන්න ඕන කරන ලෝභ අරමුණක් ඇති වෙනවා නම්, ඒ රූපයට, ශබ්දයට, රසට, ගඳට, ස්පර්ශයට පින්වත්නි ප්‍රේමයක් ඇති වෙනවා නම් ආන් ඒකට තමයි කියන්නේ පින්වත්නි රාගික සිත කියලා. එතකොට ඒ රූපේ Tamanට ඕනේ කියලා හැඟීමක් ඇති වෙනකොට, ඒ ශබ්දය Tamanට තමන්ගේ කරගන්න ඕනේ කියන හැඟීමක් ඇති වෙනකොට අපේ සිතේ පින්වත්නි ලෝභය කියන සිත් 8ක් තියෙනවා. ආන් ඒ 8න් එකක් ඇති වෙනවා. ඒ උපදිනවත් එක්කම්ම පින්වත්නි අර රාගසිත හට ගන්නකොට ඒ රාගසිත පින්වත්නි සරාගසිතක් බවට පත් වෙනවා. එතකොට ඒ කාමය පිළිබඳව සිතෙහි ඇතිවෙන ප්‍රේමය, ඒ කාමය පිළිබඳව සිතෙහි හටගන්න බැඳීම, ඒ කාමය පිළිබඳව සිතෙහි හටගන්න ඇල්ම භාග්‍යවතුන් වහන්සේගේ බුදු වදනේ අපිට හම්බ වෙන සුන්දරම වචන අතර එකක් තමයි රාගසිතක් කියන බුදු වදන. ලෝභසිත 8න් එකකුත් ඒ සමගම අර වස්තුවකට නැත්නම් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන උපාදානයන් වලට දැඩි ලෙස ආදානග්‍රාහී වීම තුලත් මේ දෙක එකතුවකින් පින්වත්නි සරාගසිතක් හට ගන්නවා. ආන්ගේ හට ගන්නකොට ශ්‍රාවකයා සරාගං වා චිත්තං සරාග චිත්තන්ති පජානාති. සරාගසිතක් ඇති වෙනවා,
සරාග සිතක් ඇති වෙනවා කියලා දැනගන්නවා කියනවා. දැන් ඇති වුණාට පස්සේ මොකක්ද කරන්න ඕන? සොරෙක් ඇතුල් වුණාට පස්සේ පින්වත්නි සොරා එතනින් ඉවත් කරන්න ඕන. ඉවත් කරන්න නම් පජානාති ප්‍රථමයෙන් පින්වත්නි දැනගෙන ඉන්න ඕන සොරෙක් ඇතුල් වුණා කියලා. බුදුරජාණන් වහන්සේගේ දේශනාවේදී අපිට හම්බ වෙනවා සරාගසිතක් ඇති වෙනවා සරාගසිතක් ඇති වෙනවා කියලා මෙනෙහි කරන්න කියනවා. කොහොමද එතකොට මෙනෙහි කරන්නේ? යස්මින් කනේ යං චිත්තං පවත්තති තන්තං සල්ලේකිත්තෝ චිත්තේ චිත්තානුපස්සේ විහෙරති. සරාගසිත සමුදායක් හටගන්න සෑම ක්ෂණයක් පාසාම පින්වත්නි ආන්ගේ සරාගසිත හටගන්න ආකාරයේ තමන් දකිනවා චිත්තානුපස්සනාව සිතානුව බලමින් ජීවත් වෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දේශනාවේදී සඳහන් වෙනවා පින්වත්නි සදෝසං වා චිත්තං සදෝස චිත්තන්ති පජානාති වීත දෝසං වා චිත්තං වීත දෝසං පජානාති සමෝහං චිත්තං වා සමෝහ චිත්තන්ති පජානාති වීත මෝහං වා චිත්තං වීත මෝහං චිත්තං පජානාති සංකිත්තං වා චිත්තං සංකිත්ත චිත්තං පජානාති වික්කිත්තං වා චිත්තං වික්කිත්තං චිත්තන්ති පජානාති මහග්ගතං වා චිත්තං මහග්ගතං චිත්තන්ති පජානාති අමහග්ගතං වා චිත්තං අමහග්ගතං චිත්තන්ති පජානාති ස උත්තරං වා චිත්තං ස උත්තරං චිත්තන්ති පජානාති අනුත්තරං වා චිත්තං අනුත්තර චිත්තන්ති පජානාති සමාහිතං වා චිත්තං සමාහිතං චිත්තන්ති පජානාති අසමාහිතං වා චිත්තං අසමාහිතන්ති පජානාති විමුක්තං වා චිත්තං විමුක්ත චිත්තන්ති පජානාති අවිමුත්තං වා චිත්තං අවිමුත්ත චිත්තන්ති පජානාති කියලා දැනගන්න කියනවා. දැන් ඕක පින්වත්නි ඔබට මම සරලව මේ විදියට ධර්මයේ තියෙන විදියට විස්තර කරන්න. සදෝසං වා චිත්තං සදෝස චිත්තන්ති පජානාති. සිතටයි මේ අරමුණු ගලාගෙන එන්නේ. ඒ අරමුණ තමයි පින්වත්නි ද්වේෂ සහිත සිත්. ද්වේෂය නැමැති අරමුණක් පැමිණි කල්හි ද්වේෂය නැමැති සිත පහළ වෙනවා. එහෙනම් මොකද්ද කරන්නේ? සදෝසං වා චිත්තං සදෝස චිත්තන්ති පජානාති. ද්වේෂ සහිත සිතක් ද්වේෂ සහිත සිතක් යයි දැනගන්නවා. ද්වේෂේ නැති සිතක් වීත දෝසං වා චිත්තං වීස දෝසන්ති චිත්තං පජානාති. ද්වේෂේ නැතිද ද්වේෂේ නැති සිතක් යයි දැනගන්නවා. මෝහයට කියනවා මුලා වීම කියලා. එහෙනම් මුලා වීමේ සහිත සිතක් පැමිණි කල්ලි මුලා වීමේ සිතක් පැමුණා යයි දැනගන්නවා. මෝහය නැති කල්ලි මෝහය නැති සිතක් යයි දැනගන්නවා. හැකුළුණා වූ සංසිත් වූ සිත හැකුළුණු වූ සංසිත් වූ සිත යයි දැනගන්නවා. විසිරලා යන වික්ෂිප්ත සිතක් විසිරුණු වික්ෂිප්ත සිතක් යයි දැනගන්නවා. මහග්ගත ඒ කියන්නේ පින්වත්නි රූපාවචර අරූපාවචර ධාන සිත. ඒකට කියනවා මහග්ගත සිත කියලා. රූපාවචර අරූපාවචර මහග්ගත සිත ධාන සිතක් පැමුණුණු කල්ලි ඒ දැනගන්නවා. කාමාවචර සිතට කියනවා මහග්ගත නොවන කාමාවචර සිත්. ඒක දැනගන්නවා. මේ විදිහට පින්වත්නි සමාහිත සිතක්ය කියලා දැනගන්නවා. උපචාර සමාධිය පර්ණා සමාධි වලින් සමාහිත සිතක් කියලා. තදංග විස්කම්භන වශයෙන් කෙලෙසුන් මිදිච්චි
විපස්සනා සිතක් හෝ ධාන සිතක් විමුක්ති සිතක්. ආන්ගෙම විමුක්ති සිතක් යයි දැනගන්නවා. තදංග විස්කම්භන වශයෙන් කෙලෙසුන් කෙරෙන් නොබිදුණු අවිමුක්ත සිතක් යයි දැනගන්නවා. කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා. ධම්මානුපස්සනාව කියලා කිව්වෙ එතකොට අනිත්‍ය පිළිබඳව. කායානුපස්සනාව කිව්වේ කයේ ස්වභාවය පිළිබඳව. එහෙනම් පින්වත්නි, චිත්තානුපස්සනාව කිව්වේ සිතේ හට ගන්න අරමුණු පිළිබඳව. දැන් ඔන්න පින්වත්නි, ඔබට මම ඒ තවත් හකුලවල කෙටියෙන් විස්තර වශයෙන් පැහැදිලි කරන්න. මොකක්ද කියන්නේ? සදෝසං වා චිත්තං සදෝස චිත්තං තිපජානාති. ඕනෑම පුහුදුන් ශ්‍රාවකයෙකුගේ සිත තුළ පින්වත්නි තරහසිත හටගන්න පුළුවන්. තරහව ඇති වෙන්නේ බාහිර වස්තුවක් සමග වෙන්න පුළුවන්. හැබැයි තරහසිතක් හටගන්නේ තමන්ගේ. තරහසිතක්, සැඩපරුස සිතක්, ක්‍රෝධ සිතක්, දූෂණයට පත් වුණු සිතක්, තවත් කෙනෙකුට හිංසා පීඩා කරන්නට ඕනෑය කියන සිතක් යම් වූ කෙනෙකුගේ ශ්‍රාවකයෙකුගේ සිත තුළ උපදිනවා නම් ආන්ගේ උපදින්නේ සදෝස සිතක් යයි තමන් දැනගන්න ඕන. ඇයි? මේ සදෝස සිත උපන් කල්හි තමන්ගේ සිත දූෂණයට පත් කරන, කිලිටි භාවයට පත් කරන, නරක ස්වභාවයට පත් කරන. ඒ විතරක් නෙවෙයි. ක්‍රෝධ සිත නිසා, තරහ සිත නිසා විශාල ආදීනවන් සිද්ධ වෙනවා. ඒ නිසා ආදීනව මෙනෙහි කරලා තරහ සිතක් පැමිණුණු කල්ලි තරහ සිත ඉවත් කරලා දාන්න ඕන කියනවා. එහෙනම් මොකද්ද මේ චිත්තං තිපජානාති? මොන චිත්තක්ද? සදෝසං වා චිත්තං සදෝස චිත්තං තිපජානාති. ධම්මපදයේ හරි ලස්සන ගාතාවක් තියෙනවා පින්වත්නි. අක්කොච්චිමං අවදිමං අජිනිමං අහාසිමේ යේතං උපනයිහන්ති වේරන්තේ සූපසම්මතේ. අසවලා මට බැන්නේය, මට ගැසුවේය, මා සතු දෑ පැහැරගත්තේය ආදී වශයෙන් නැවත නැවත ස්මරණය කරන්නේද, මෙනෙහි කරන්නේද, සිහි කරන්නේද? ආන්ගේ මෙනෙහි කරන මොහොතක් වාරයක් පාසා තම සිත තුළ ද්වේෂය ඇති වෙනවා. එහෙනම් ද්වේෂය දුරු කරගන්න නම් කල යුත්තේ පින්වත්නි මෙනෙහි නොකර ඉන්න එකයි. මෙනෙහි වෙන විට මෙනෙහි වෙන බව දැනගෙන දුරු කරගන්න ශ්‍රාවකයා පින්වත්නි ඈතර වෙනවා. එහෙනම් මොකද්ද කියන්නේ? තරහසිතක් ඇති වෙනවා, තරහසිතක් ඇති වෙනවා, තරහසිතක් ඇති වෙනවා. පජානාති දැනගන්නවා. මෙහෙම පින්වත්නි කීප වතාවක් වාර ගණනාවක් කරනකොට ඔබ අත්දැකලා බලන්න තරහසිත නැති වෙලා යනවා. නැවතත් පින්වත්නි එහෙම වඩනකොට, දියුණු කරගන්නකොට නැවත නැවතත් ඒ තරහසිත ඇති වෙනවා නම් ඔබ කල යුත්තේ පින්වත්නි නැවත නැවතත් තමන්ගේ සිතෙන් මේ ධර්ම කාරණා පිළිබඳව ස්මරණය කරමින් තරහසිත ඇති වෙන බව දැනගෙන මෛත්‍රී සිත පින්වත්නි ප්‍රගුණ කරගන්න ඕන. එනිසා තමයි ධර්මය උගන්වන්නේ මෙත්තාය භික්කවේ චේතෝ විමුක්තිය ආසේවිතාය භාවිතාය බහුලී කතාය. බහුල වශයෙන් පින්වත්නි වඩන්න දියුණු කරන්නමයි ක්‍රෝධ සිත දුරු වෙන්නේ. එතකොට ක්‍රෝධ සිත, තරහ සිත, ද්වේෂ සිත කොයි වෙලාවෙදී හරි පින්වත්නි මැරිලා යනවා. අභාවයට යනවා, නැති වෙලා යනවා. එතකොට නැති වෙලා යන වාරයක් පාසා ක්‍රෝධ නැති සිත් පරම්පරාවක් උපදින්න පටන් ගන්නවා. ආන්ගේ ක්‍රෝධ සිත් නැති පරම්පරාවක් හටගන්නේ
වීත දෝසං වා චිත්තං වීත දෝසං චිත්තං තිප්පජානාති. ක්‍රෝධය නැතිවිච්චි වෙලාවට ද්වේෂය නැතිවිච්චි වෙලාවට උපදින්නේ තරහ නැති හොඳ සිත්. තරහ නැති හොඳ මෛත්‍රී සිත උපදින්න තරහ නැති මෛත්‍රී සිත පිළිබඳව සිත පිහිටුවනවා. ඇයි හොඳ සිතක් ඇති වෙනවා නරක සිත නැති වෙනවා. නරක සිත නැතිවී හොඳ හිත උපදිනවා. සදෝසං වා චිත්තං සදෝස චිත්තං පජානාති. පින්වත්නි, ද්වේෂය දුරු කරන සිත තුළ මෛත්‍රී ප්‍රගුණ වෙන්න පටන් ගන්නවා. ආන්ගේ ප්‍රගුණ වෙන සිත පිළිබඳව මෙනෙහි කරනවා. සමෝහං චිත්තං සමෝහ චිත්තන්ති පජානාතේ. සමෝහ කියන පාලි වචනේ කියන්නේ සිංහලයට නම් පින්වත්නි සැකය, විචිකිච්ඡාව, නැත්නම් චංචල ස්වභාවය, සෙලවෙන ස්වභාවය. නිතරම පින්වත්නි මෝහයට හේතුවක් වෙනවා සමෝහසිත. ඒ කියන්නේ චංචල හිත හේතුවක් වෙනවා. එතකොට මේ සිත හටගන්න හේතුව කියනවා පින්වත්නි තමන්ට හිමිවිච්චි නැති අප්‍රකට යම් කාමවස්තුන් පිළිබඳව ආසාවක් උපදිනකොට ඒ කාමවස්තුන් පිළිබඳව මෙනෙහි කරනවා. එතකොට ඒවට කියනවා පින්වත්නි ලෝභ මූලික සිත් කියලා. තමන්ට අයිති වෙලා නැති, තමන්ට උරුම වෙලා නැති, තමන්ට කිට්ටු කරගන්න බැරි කාමවස්තුන් පිළිබඳව විවිධ අරමුණු ඇති කොටගෙන මෙනෙහි කරනවා. ඒකත් එක්ක පින්වත්නි අධික ලෙස මානයක් එනවා. මානයත් එක්ක සිත් උපදිනවා. ඒ විතරක් නෙවෙයි නිට්ටයයි සුඛයි ආත්මයි කියන වැරදි වැටහීම සමග සිත් උපදිනවා. ආන්ගේ සිත් සියල්ලම ලෝභ සිත්. ඒවට කියනවා පින්වත්නි සමෝහ සිත් කියලා. එතකොට බයින් තැතිගත් හිත් ඊළඟට ශෝක වීමෙන් තැවීමකටපත් වෙන සිත්, සනසිල්ලක් නැති කරන සිත්, ඊර්ෂ්‍යාව සහ මසුරුකමින් යුක්ත සිත්, දෝෂ මූලික සිත් කියලා ධර්මයේ විස්තර කරනවා. එහෙනම් ලෝභ මූලික සිත් සියල්ලම පින්වත්නි සරාග සිත්. දෝෂ මූලික සිත් සියල්ලම පින්වත්නි සදෝෂ සිත්. එහෙනම් මොකද කරන්නේ? අකුසල් සිත් සියල්ලම පින්වත්නි සමෝහ සිත්. සරාග සිත්, සදෝෂ සිත් සියල්ලම සමෝහ සිත්. එතකොට පින්වත්නි ධර්මය උගන්වනවා යම් ආකාරයකට සිතක සමෝහ සිත් සියල්ලම හටගත්තොත් ඒ අයුරින් මෙනෙහි කරන්න ඕන කියනවා. එතකොට මෝහ සිත් පහව යනකොට උපදනවා නොමුලා වෙච්ච සිත්. ඒවට කියනවා වීත මෝහ සිත් කියලා. එතකොට වීත මෝහ සිතක් ඇති වුණාට පස්සේ සමෝහං වා චිත්තං සමෝහ චිත්තන්ති පජානාති, වීත මෝහං වා චිත්තං වීත මෝහන්ති පජානාති කියලා මෙනෙහි කරන්න කියනවා. දැන් බලන්න තමන්ගේ සිතුවිලි පිළිබඳ. දැන් එතකොට මේ සිතුවිලි පිළිබඳව යම් යෝගාවචරයක් මෙනෙහි කර ඉන්නකොට ඒ කියන්නේ තමන්ගේ චිත්තසංතානයේම හට ගන්න සිතුවිලි පිළිබඳව මෙනෙහි කරනකොට
වෙන බාහිර දෙයක් ගැන සිත යයිද කියලා ඔබ හිතලා බලන්න මොහොතකට. ඊළඟට ධර්මයේ උගන්වනවා පින්වත්නි කම්මැලිකම ඇති කරන පසුබහින ස්වરૂපයකින් යුක්ත සිත් උපදිනවා. දැන් ඔය එක් අවස්ථාවක් මම කියන්නම්. භාග්‍යතුන් වහන්සේගේ කාලේ වැඩි හිටියක සායනහංස කෙනෙක් උන්වහන්සේට කොච්චර වුණත් නිින්ද එනවා. කම්මැලිකම. බුදුරජාණන් වහන්සේ දේශනා කරන කම්මැලිකම නැත්නම් ඒ අර කුසීතකම ඇති වෙන සිත දුරු කරගන්න ප්‍රායෝගික වැඩපිළිවෙලක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. සක්මන් භාවනාව කරන්න, ආලෝකයක් දිහා බලන්න, ඉගෙනගත්ත ධර්මයේ ස්මරණය කරන්න, හයියෙන් ධර්මයේ සජ්ජායනා කරන්න, කම්පෙති දෙක රත් වෙනකන් පිරිමදින්න, ඉන්න ඉරියව්ව වෙනස් කරන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ආන්ගේ කම්මැලිකම ඇති කරන පසුබහින ස්වභාවයක් ඇති කරන සිත්වලට කියනවා සංකිට්ඨ චිත්ත කියලා. වික්ෂිප්ත භාවයට පැත්තෙන එකඟ වෙන්නේ නැති නිතරම සැලවෙන ස්වභාවයකින් යුක්ත සිත්වලට කියනවා වික්කිට්ඨ චිත්ත කියලා. එතකොට ඒකේ ප්‍රතිවිරුද්ධ සිත තමයි පින්වත්නි සමාහිත සිත. එකඟ නොවන සිතට කියනවා අසමාහිත සිත කියලා. එතකොට ඒ වගේ මිදෙන සිතකට කියනවා විමුක්ති සිත කියලා. භාවනා කරනකොට යාගේ අරමුණු කල්පනා කරන සිත කෙලෙසුන් කෙරෙන් නොමිදුනකොට කියන අවිමුක්ත චිත්ත කියලා. මේ විදිහට ධර්මයේ පින්වත්නි මේ භාග්‍යතුන් වහන්සේගේ දේශනාව උගන්වනවා මහග්ගත චිත්තයේ සමග සසඳා බලනකොට කාමාවචර සිත සවුත්තර සිතයි. මේ විදියට Tamanගේ සිත තුළ උපදින සිතුවිලි පිළිබඳව නැත්නම් ඒ අරමුණු කෙරෙහි තදින් බැඳෙන ස්වභාවය පිළිබඳව මෙනෙහි කරමින් සිතේ පවතින නියම ස්වභාවය දැනගන්න එකට කියනවා පින්වත්නි චිත්තානුපස්සනාව කියලා. Tamanගේ සිතේ හටගන්න අරමුණු පිළිබඳව නිවැරදිව Taman දකිනවා. තොර නිවැරදිව දකින ශ්‍රාවකයාට හරියට අර සිතේ හටගන්න අරමුණු පිළිබඳව නිවැරදි අවබෝධයකට පත් වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ හටගන්න අරමුණු පිළිබඳව නිවැරදි අවබෝධයක් ඇති වෙච්ච ශ්‍රාවකයාට පුළුවන් සිතේ උපදින කෙලෙස් සෝදලා ඉවත් කරන්න. හැබැයි සිතේ උපදින කෙලෙස් පිළිබඳව අවබෝධයක් නැත්තම් යම් ශ්‍රාවකයෙකුට සරාග සිතක් හරි සදෝෂ සිතක් හරි විතමෝහ සිතක් හරි විතදෝෂ සිතක් හරි සමහග්ගත සිතක් හරි මහග්ගත සිතක් හරි අසමාහිත සිතක් හරි සමාධි සිතක් හරි විමුක්ති සිතක් හරි අවිමුක්ත සිතක් හරි සිතේ උපදිනකොට පින්වත්නි උපදින බව නොදන්නා වූ ශ්‍රාවකයා ඒ අරමුණු වලට ඇලිලා බැඳිලා ගැටිලා ඔහු කෙලෙස් උපදව ගන්නවා. ඒ කෙලෙස් උපදවා ගැනීමේ විපාක ලෙස යා භවය තනාගෙන සංසාර ගමන එකතු වෙච්ච ශ්‍රාවකයෙක් වෙනවා. එයා සසර මගට බැඳුණු කෙනෙක් වෙනවා. දැන් මා ඔබට ඒක තවත් සරලව කිව්වොත් එහෙම තරහ සිතින්, ද්වේෂ සිතින්, වෛර සිතින්, ලෝභ සිතින්, ද්වේෂ සිතින්, මෝහ සිතින්
සංකිට්ඨ සිතකින් වික්කිට්ඨ සිතකින් යම් වූ ශ්‍රාවකයෙක් ජීවත් වුණොත් පසුබසින හැකිලෙන කම්මැලි සිතකින් යුක්ත කෙනා පින්වත්නි මේ සංසාර දුකෙන් එතර වන කෙලෙස් මල දුරු කරගන්න වීරිය වඩන්නේ නැහැ. ඇයි වීරිය වඩන්නේ නැත්තේ? අවබෝධයක් නැහැ මේක තුලින් උපදින්නේ සසර ගිනි ගොඩක්ය කියලා. එතකොට ඒ සිත තුළ සසර ගින්නක් තනනවාය කියලා අවබෝධ වෙච්ච කෙනා සමාහිත සිත ඇති කරගෙන එකඟ සිත ඇති කරගෙන උපදින කෙලෙස් මල දුරු කරන්න වීරිය වඩනවා. එතකොට ඇයි වීරිය වඩන්නේ? ආදීනව දැකලා නිස්සරණය දැකලා සිතේ උපදින කෙලෙස් එයා පින්වත්නි සෝදල ඉවත් කරගන්නවා. චිත්තානුපස්සනාව බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ සංසාරයේ ජීවත් වෙන තැනැත්තා මේ සිතේ උපදින ස්වභාවය පින්වත්නි නියමාකාරයෙන්ම දැනගත යුතුයි සතර ඉරියව්ව තුලම. යම් විදියකට කෙනෙක් මේ චිත්තානුපස්සනාව නම් වූ සුදුසු භූමිය තුල ගෝචර භූමිය තුල එයා ජීවත් වෙන්නේ නැත්තම් චිත්තානුපස්සනා නැමැති ගෝචර භූමිය තුල යමෙක් ජීවත් වෙන්නේ නැත්තම් ඔහුගේ ජීවිතය කියන බුදුරජාණන් වහන්සේ පින්වත්නි හරිම අනාරක්ෂිතයි. තමන්ගේ සිත තුළ රාගය, ද්වේෂය, මෝහය, මාන්නය, මදය, උඩඟුකම, ආත්මාර්ථකාමීත්වය මේ ආදී කෙලෙස් මල උපදින බව දැනගෙන ප්‍රහීණය කරන ශ්‍රාවකයා ගෝචර භූමිය තුල ජීවත් වෙනවා. එයා ඒ ගෝචර භූමිය තුල ජීවත් වෙන නිසා එයාගේ ජීවිතේ හරි ආරක්ෂිතයි. තොර චිත්තානුපස්සනාව දියුණු කරගන්න ශ්‍රාවකයාගේ ජීවිතය ආරක්ෂිතයි කියන බුදුරජාණන් වහන්සේ. එතකොට ඒ ආරක්ෂිතකමේ තියෙන ප්‍රතිඵලය තමයි සබ්බූපදීපටි නිස්සග්ගෝ. සියලුම කෙලෙස් වලින් දුරු වෙච්ච කෙනෙක් බවට පත් වෙනවා. මෙහිදී පින්වත්නි ඔබ ඊ타මත්ම ගැඹුරින් සැලකිය යුතු කාරණාවක් තමයි ලෝභ මූලික සිත් 8 සරාග සිත්ය කියලා මේ සරාග සිත් යන නාම ප්‍රඥප්තියෙන් සිත් 8 ගැන කල්පනා කරමින් හිටියා කියලා පින්වත්නි චිත්තානුපස්සනා වැඩෙන්නේ නැහැ. එහෙම චිත්තානුපස්සනා වැඩෙන්නේ නැහැ. යස්මින් කනේ යං චිත්තං පවත්තති තන්තං සල්ලේ කිත්තෝ චිත්තං චිත්තානුපස්සේ විහෙරති. එහෙමයි චිත්තානුපස්සනා විස්තර කරලා තියෙන අටුවාවේ. යම් කියන්නේ යම් ක්ෂණයක් පාසා යම් සිතක් පවතිත්නම් එය මෙනෙහි කරන යෝගී පුජ්‍යලයා තමයි චිත්තානුපස්සී විහෙරති. චිත්තානුපස්සනාවෙන් යුක්තව ජීවත් වෙන කෙනා. ලෝභ මූලික සිත් 8 සරාග සිත් කියලා ලෝභ මූලික සිත්තේ සරාග සිත්තේ යන නාම ප්‍රඥප්තිය තුල පිහිටලා ඒ සිත් 8 සංඛ්‍යාත ප්‍රඥප්ති වශයෙන් කල්පනා කරමින් හිටිය කියලා එයා චිත්තානුපස්සනා වඩන කෙනෙක් වෙන්නේ නැහැ. යං චිත්තං පවත්තති තන්තං සල්ලේ කිත්තෝ චිත්තේ චිත්තානුපස්සේ විහෙරති. යම් ක්ෂණයක් පාසා සිතක හටගන්න
සිතුවිලි පිළිබඳව මෙනෙහි කරන යෝගී පුජ්‍යලයා තමයි චිත්තානුපස්සේ විහෙරති. පින්වත්නි, චිත්තානුපස්සනාවෙන් යුක්තව ජීවත් වෙන කෙනෙක් වෙන්නේ. එතකොට පින්වත්නි, මේකේ මේ විජානන ලක්ෂණය දැනගන්න ඕන. විජානන ලක්ෂණයේ තියෙන කොහොමද? උපදමින් පවතින සිත උපදින විට උපදිනවා යයි දැනගන්නවා. යම් අරමුණක් පිළිබඳව උපදින සිත ඒ අරමුණ කෙරෙහි උපදුනා යයි දැනගන්නවා. විජානන ලක්ෂණය. අරමුණ දැනගන්නවා, අරමුණ දකිනවා, අරමුණ ඇහෙනවා, ගඳ සුවඳ දැනෙනවා, රස දැනෙනවා, ශරීරයට ස්පර්ශය දැනෙනවා. මේ සිත ලක්ෂණ වශයෙන් දැනගන්න එක තමයි විජානන ලක්ෂණයේ චිත්තානුපස්සනාවේ. ඊළඟට කියනවා පින්වත්නි, පුබ්බංගම රසය කියලා චිත්තානුපස්සනාව විස්තර කරනවා. සිත අරමුණක බැඳුනට පස්සේ ඒකත් එක්ක යෙදෙන නාම ධර්මයන් පෙරටු කරගත්ත ගමන් යෝගී පුජ්‍යලයාට ඒ අරමුණ වැඩෙනවා. ආන්ගේ වැඩෙන සිත පිළිබඳව කෘත්‍ය වශයෙන් එයා දැනගන්නවා. පුබ්බංගම රසය කියලා හඳුන්වනවා. සන්ධාන පච්චුපට්ඨානය කියනවා කොහොමද? එක සිතකට පස්සේ එක සිතක් එකිනෙකට සම්බන්ධ ඇතිවෙමින් පවතින බව දැනගන්නවා. මේකට කියනවා පච්චුපට්ඨාන වශයෙන් දැනගන්නවා. දැන් මේ වෙලාවේදී මේ සිත හටගත්තා, එහෙනම් දැන් ටික වෙලාවක් ඉඳලා තමයි ඊළඟ සිත හටගන්න එක නෙවෙයි. එක සිතකට පස්සේ එක සිතක් නැවත හට ගන්නවා, සම්බන්ධ වෙමින් පවතිනවා. ආන්ගේ පවතින බව දැනගන්න එකට කියනවා සන්ධාන පච්චුපට්ඨානය කියලා. ඒක තමයි චිත්තානුපස්සනාවෙන්. නාම රූප පදපට්ඨානය, ඒ කියන්නේ පස්ස, වේදනා, නිස්සයවත්තු, ආරම්මන යන නාම රූප ධර්මයන් නිසා සිත ඇති වෙනවා යයි දැනගන්නවා. සිත හටගන්නේ එහෙනම් මොකද්ද? පස්ස වේදනා, නිස්සයවත්තු, ආරම්මන යන නාම රූප ධර්මයන් නිසා සිත ඇති වෙනවා යයි පින්වත්නි චිත්තානුපස්සනා වඩන යෝගාවචරය දැනගන්නවද? ආන් ඒකට කියනවා ඒ සිත පදට්ඨාන වශයෙන් පින්වත්නි දැනගන්නවා. එහෙම දැනගන්න ශ්‍රාවකයාත් තමයි ගෝචර භූමිය තුල ජීවත් වෙන්නේ. විජානන ලක්ෂණ වශයෙන්, පුබ්බංගම රසය වශයෙන්, සන්ධාන පච්චුපට්ඨානය වශයෙන්, නාම රූප පදට්ඨාන වශයෙන් චිත්තානුපස්සනාව දැනගන්න ශ්‍රාවකයා ගෝචර භූමිය තුල සැරිසරනවා. එයා හතුරෙකුට අහු වෙන්නේ නැහැ. ඔබටද ගෝචර භූමිය තුල ජීවත් වෙමින් වහවහ නිවන් අවබෝධ කර ගැනීමටම චිත්තානුපස්සනාව තම සිත තුල දියුණු වේවා. සාධු සාධු සාධු. සුපින්වත්නි, ඊ타මත්ම ශ්‍රද්ධාවෙන් මේ පැයට නියමිත ප්‍රඥා රූප වාහිනියේ සදහම් දේශනාවට දායකත්වයෙන් කටයුතු කරන්නට යෙදුනේ සන්ධ්‍යා, ප්‍රයාණි, නයනා යන දියණිවරුන් තිදෙනා, බෑනවරුන් දෙපළ සහ මුණුබුරු මිනිබිරියන් විසින් මෙම උතුම් පින්කමෙහි දායකත්වය ලබා තිබෙනවා. වසර 4කට ප්‍රථම පරලොව සැපත් සමරසේන විජේතුංග පියාණන්ටත්, වසර 3කට ප්‍රථමයෙන් පරලොව සැපත් චිත්‍රා විජේතුංග මෑණියන් ප්‍රමුඛ මියගිය ඥාතීන්ටත් උතුම් නිවනේ සැනසීම පිණිසම මෙම උතුම් ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා. සාධු සාධු සාධු. තුන් ලෝකවාසී සිළු සත්වයන්ටත් සසර දුකින් මිදීමට උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය කරගනු පිණිස මෙම උතුම් ධර්ම දානමය කුසල ශක්තිය හේතු වාසනා වේවා.
ගෞරවනීය දේශකයාණන් වහන්සේටද නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබී චිරජීවනය සැලසේවා. සාදු සාදු සාදු. ප්‍රඥානාලිකාවට අනුශාසනා පවත්වන පූජනීය මහා සංඝරත්නයටත් දේශනාවන් පවත්වන මහා සංඝරත්නයටත් කායික මානසික චිත්ත නිරෝගීතාවයේ සැලසේ ගෞතම බුද්ධ ශාසනය තුලදී මුතුම් නිර්වාණ අවබෝධය සැලසේවා. සාදු සාදු සාදු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ධම්මදේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. හැම දිනාටම තෙරුවන් සරණයි. දේශක්ඛයෝ නිබ්බානං